සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. පින්වත්නි, අපි සියලු දෙනාටම මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ දායාද කළ පරම පූජනීය වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ යුගයේ ඊ타ත්ම සරල භාෂාවෙන් පිරිසිදුව අපට කියලා දෙමින් උතුම් වූ ධර්මයේ හැසිරෙන්නට අනුකම්පාවෙන් උපකාර කරන අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසේත් ඔබ සෝදානම් වන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය වන ධම්ම පූජා සදහම් දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ ඉතාලිය මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ ෆිරෙන්සේ සේවයේ නියුතු පින්වත් නලීන් වීරසිංහ මහත්මයා විසින්. ඉතින් මේ මහත්මයා ප්‍රධාන අරමුණ හැටියට බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානමය පින්කම කරලා පින් අනුමෝදන් කරන්න. ඒ නලීන් වීරසිංහ මහත්මයා නමින් සැප්තැම්බර් මාස 8 වන දිනට මිය පරලෝ ගොස් වසර 2ක් සම්පූර්ණ වූ නන්ද වීරසිංහ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් කරන්න මූලික වශයෙන්. ඉතින් තවත් නොයෙක් අරමුණු මුල් කරගෙන තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් පින්වත්නි, අපේ ජීවිතේට මේ අහන්න ලැබෙන්නේ පින්වත්නි අපේ ජීවිතේ සුවපත් කරන දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපිට පින්වත්නි මේ ජීවිතේ සුවපත් කරන දෙයක් දේශනා කළේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා තමාටත් අනුන්ටත් යහපත පිණිස පවතින කතා මේ ලෝකේ අහන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් කියලා. ඒ තමයි දස කතාව. ඉතින් මේ දස කතාව තමයි මේ බුදු කෙනෙක්ගේ ශාසනය අහන්න ලැබෙන්නේ. ඉතින් මේ දස කතාව තමයි පින්වත්නි තමාටත් අනුන්ටත් යහපත පිණිස හේතු වන්නේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනා අපි කතා කරද්දී ඒ ධර්මය අපි කියන කෙනාටත් අහන කෙනාටත් මේ හැම දෙනාටම යහපත උදා වෙනවා. අපි හැම දෙනාටම මේ කතා තුලින් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. සැබවින්ම පින්වත්නි, අපි දැන් ඉපදිලා සිටින්නේ මනුස්ස ලෝකේ කියන සුගති. තව සුගති ලෝක දෙකක් තියෙනවා. දෙකක් කියලා කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. ඒ දිව්‍ය ලෝක 6ක් තියෙනවා, බ්‍රහ්ම ලෝක ගොඩාක් තව තියෙනවා. ඒතර මේ තුන් ලෝකය කියලා අපි සලකන්නේ සුගති ලෝක. ඒ සුගති ලෝකවල අන්තිම තලය තමයි මේ මනුස්ස ලෝකේ. ඉතින් පින්වත්නි, මේ මනුස්ස ලෝකේ තමයි බුදුවරු පහළ වෙන්නේ. ඒතර දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඒ දෙවිවරුන්ට විශේෂයෙන් අපිටත් වඩා හැකියාවක් තියෙන මේ ධර්මයේ දකින්න.
ඒතර බුදු කෙනෙක් අන්තිම සුගති ලෝකෙ නිසා තමයි මේ මනුස්ස ලෝකෙ පහළ වෙන්නේ. එතකොට පින්වත්නි මේ ලෝක තුනේ ඉපදිච්ච සත්‍යයන්ට තමයි පින්වත්නි ධර්මාවබෝධය කරා යන්න අවස්ථාව තියෙන්නේ. බුදු කෙනෙක්ගේ ශාසනයක් ලැබිලා දැන් අපිට පල්ලෙහාන් තව ලෝක තියෙනවා. ඒ තමයි නිරය, තිරිසන් ලෝක, පෙරේත ලෝක, අසුර ලෝක. ඒතර ඒ ලෝකවල සත්‍යයන්ට අපිට වගේ පින්වත්නි මේ සුගති ලෝකවල ඉපදින සත්‍යයන්ට වගේ මේ ජීවිතේ අකුසල් ප්‍රහාණය කරන්න බෑ. කුසල් උපද්දවා ගන්න බෑ. මෛත්‍රී කරුණාදී උතුම් ගුණධර්ම දියුණු කරගන්න ඒ ඇයට බෑ පින්වත්නි. නමුත් අපිට ඒ අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්වත්නි අපිට මනුස්ස ලෝකේ ඉපදිච්ච අපිට මෛත්‍රී කරුණා දයාදී උතුම් ගුණධර්ම ඇති කරගන්න, ඒ වගේම මේ හිතේ තියෙන අකුසල් දුරු කරලා කුසල් උපද්දවා ගන්න, සිල්වත් වෙලා මේ ජීවිතේ බොහෝ පින් කරගෙන කුසල් දියුණු කරගන්න සිතින් කයින් වචනෙන් හැකියාව තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් ඒ හැකියාව ඉස්මතු වෙන ධර්මය අහන්න නැත්තම්, එතකොට මේ හැකියාව පින්වත්නි ඉස්මතු කරලා ගන්න කුමකින්ද? බුදු කෙනෙක්ගේ ධර්මය තුලින්. බුදු කෙනෙක්ගේ ධර්මයක් නැති කාලේ පින්වත්නි ඒකක්වත් කරගන්න බෑ. මනුස්ස ලෝකේ බුදුනත් එහෙමයි. එතකොට මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ ලෝකෙට දේශනා කරන්නේ ආන්ගේ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවයි. ඒ කියන්නේ මේ සුගතියට ආවේ සත්‍ය සුගති සම්පයෙන් නොපිරිහෙවා කියන අදහසින්. සතර අපායෙන් මුදවන්නයි අපි සුගතිය උපද්දවන්න. ඒ වගේම සංසාර දුකින් අපි නිදහස් කරවන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒතර ඒ ධර්මයේ කෙනෙක් අහන්න නැත්නම් මේ සුගතිය ඉපදිලා ඒ ධර්මයේ තේරුම් ගන්න මහන්සි වෙන්නේ නැත්නම්, සිතින් කයින් වචනින් ඒ ධර්මයේ පුරුදු කරන්නේ නැත්නම්, එයා සාමාන්‍ය ආවේ සංසාර ගමනේ ආකාරයටම කල්පනා කරලා ඔහේ හිතන්නම් වාලේ හිතලා හිතන්නම් වාලේ ඔහේ කතා බහ කරලා හිතට එන දේ නොඑක ආකාරයට තමන්ගේ හිතට ඕන විදිහට ක්‍රියාවට නංවලා ඒ ක්‍රියාවේ විපාක හැටියට ඒව අරගෙන සාමාන්‍යයෙන් සංසාරයේ මහගෙදර කරගත්ත සතර අපාය මුරුම කරගෙන ඒ ජීවිතය අවසන් වෙලා යයි. ඊට වඩා වෙනසක් මේ සුගතිය ලැබූ ජීවිතේ එයාට ලබා ගන්න වෙන්නේ නැහැ. මේ සුගතිය ඉපදිච්ච එකේ වටිනාකම මේ මනුස්ස ජීවිතේ අපිට වටිනා ජීවිතයක් බවට පත් කරගන්න ලැබෙන්නේ ආන්ගේ බුදු කෙනෙක්ගේ ධර්මය අපි පුරුදු කරගත්තොත් පින්වත්නි, සිතින් කයින් වචනින්. ඒ පිණිස තමයි බුදුරජාණන් වහන්සේ අදාළේ මහණෙනි දෙවි මිනිස් ලෝකයාට යහපත පිණිස මේ ධර්මය කියාගෙන යන්න කිව්වා. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ අවබෝධ කරන අය පහළ වෙනවමයි කියනවා. ඒ කියන්නේ මේ ධර්මයේ පුරුදු කරන අය මේ ලෝකේ හැමෝටම බෑ තමයි පින්වත්නි. නමුත් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන අය පහළ වෙනවමයි. මේ ධර්මයේ පුරුදු කරන අය පහළ වෙනවමයි. අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. මේ ධර්මය අහන්න ලැබුණ නැත්නම් ඒ ධර්මයේ පුරුදු කරලා මේ ජීවිතේ සැපවත් කරගන්න පුළුවන් අය පිරිහිලා යනවා කියනවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආන් ඒ පිණිස තමයි මේ ධර්මයේ ලෝකෙට දේශනා කළේ. ඉතින් ආන්ගේ අපේ මනුස්ස ජීවිතය ආරක්ෂා කරලා දෙන්න, අපේ මනුස්ස ජීවිතය දියුණු කරගන්න උපකාර වන උතුම් ධර්මයේ තමයි අපි මේ අහන්නේ. ඉතින් අද අපි අහන්නේ ඊ타ත්ම උතුම් සුන්දර දේශනාවක්, අපේ ජීවිතයට බොහෝ උපකාර වන දේශනාවක්. මේ සූත්‍රය ඇතුළත් වෙලා තියෙන පින්වත්නි කුද්දක නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. මේ සූත්‍රයේ නම පුබ්බ නිමිත්ත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාට මේ විදිහට යදා භික්කවේ දේවෝ දේවකායා චවන ධම්මෝ හෝති. පින්වත් මහණෙනි මේ දෙව්ලොව දෙවිවරුගේ යම් කාලයක් එනවා දෙව්ලොවින් චුත වෙන. චවන ධම්මෝ කියලා කියන්නේ දෙව්ලොවින් චුත වෙනවා. දැන් සාමාන්‍ය පින්වත්නි මනුස්ස ලෝකේ අපි මැරෙනවා කියලානේ කියන්නේ. දිව්‍ය ලෝකේ චුත වෙනවා. ඒතර දෙවිවරුන්ගේ යම් කාලයක් එනවා මහණෙනි දිව්‍ය ලෝකෙන් චුත වෙන. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ වචනින් මනුස්ස ලෝකේ කෙනෙක් මැරෙනවා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ. මහණෙනි එතකොට ඒ දෙවියාගේ ජීවිතේ పూర్ව නිමිති පහක් පහළ වෙනවා කියනවා. ඒ කියන්නේ චුත වෙන්න කලින් නිමිති පහක් පහළ වෙනවා. ඔන්න බලන්න. මාලා මිලා යන්ති. ඒ දෙවියා දාගෙන ඉන්නේ මල් මාල පර වෙලා යනවා. එතකොට එහෙනම් දැන් දිව්‍ය ලෝකේ උපදිද්දී ඒ දෙවියෙකුට මල් මාලා සහිතව ඒ දෙවියා උපදිනවා.
ඒතර ජීවිත කාලේ මේ මල් මාලා පර වෙන්නේ නැතු තියෙනවා පින්වත්. බලන්න මේ දිව්‍ය ලෝකේ ස්වභාවය. හැබැයි චුත වෙන්න ලං වෙනකොට මොකද වෙන්නේ? ආන්ගේ මල් මාලා පර වෙලා යනවා කියනවා. ඔන්න පළවෙනි නිමිත්ත. ඊළඟට වත්තානි කිලිස්සන්ති. ඒ දෙවියා ඇඳගෙන ඉන්නේ වස්ත්‍ර තියෙනවනේ. දිව්‍ය සලුපිලි. ආන්ගේ වස්ත්‍රත් කිලිටි වෙලා යනවා කියනවා. ඒ සාමාන්‍යයෙන් බලන්නකෝ දැන් මේ අපේ වුණත් ඒ වස්ත්‍රයක් හොඳට තියෙන කොටයි කිලිටිලා තියෙන කොට හොයන්න පුළුවන්. ඒතර මේ විදිහට අර හොඳට පිරිසිදු වස්ත්‍රය තියෙනවා මේ දෙවියගේ. නමුත් චුත වෙන්න ලං වෙනකොට ඒ වස්ත්‍රය කිලිටි වෙලා යනවා කියනවා. කච්චේහි සේදා මුච්ඡanti. ඒ වගේම මොකද වෙන්නේ? මේ කිහිලි වලින් කච්චේහි කියන්නේ කිහිලි වලින් දහඩිය ගලන්න පටන් ගන්නවා කියනවා. සේදා කියන්නේ දහඩිය. කිහිලි වලින් දහඩිය ගලන්න පටන් ගන්නවා කියන. එතකොට ඒ දෙවියා සාමාන්‍ය දිව්‍ය ජීවිතයේදී නිකන් එද්දි සාමාන්‍යයෙන් ආයුෂ තියෙද්දි දහඩිය ගලන්නේ නැහැ පින්වත්නි. හැබැයි දහඩිය ගලනවා චුත වෙන්න ලං වෙද්දී. ඔන්න බලන්න ඒකත් එක නිමිත්තක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අදාලා කායේ දුබ්බන්නියන් ඔක්කමති. ඒ කියන්නේ මේ ශාරීරික දිව්‍ය ශාරීරික දුර්වර්ණ වෙලා යනවා. දැන් පැහැපත්ව තියෙන දිව්‍ය ශාරීරික පින්වත්නි දුර්වර්ණ වෙලා යනවා. ඒක ඔබට තේරෙනවනේ සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් කෙනෙක් සාමාන්‍ය ලස්සනට ඉන්න කෙනෙක් වයසට යන්න යන්න අපේ සාමාන්‍ය මනුස්ස ලෝකේ නම් ටිකක් අර ලස්සන අඩු වෙලා යන්නේ. ඒ වගේ වෙන්නේ දෙවියන්ගේ. දෙවියන්ගේ දිව්‍ය රූප සාමාන්‍යයෙන් ඒ ඉපදිච්ච විදිහට හොඳට තියෙනවා. නමුත් චුත වෙන්න කිට්ටු වෙනකොට වයස යනවා. නමුත් අර ඒ දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය ස්වරූපේ ඒ රූපේ පින්වත්නි මනුස්ස ලෝකේ වගේ එහෙම වෙන්නේ නැහැ. ඒ වයසට යන හින්දානේ චුත වෙන්නේ පින්වත්නි. අවසන් වෙන්නේ. නමුත් අර චුත වෙන්න ලං වෙද්දී තමයි මේ දුර්වර්ණ බව ඇති වෙන්නේ. සකේ දේවෝ දේවාසනේ නාභිරමතිති. ඒ වගේම තමයි ඒ දිව්‍ය ලෝකේ ඉන්න හිත පිහිටන්නේ කියන්නේ දෙවියට. දැන් සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ ඉපදින දෙවියෙක් සතුටින් ඉන්නේ. ඒතර ඒ සතුටින් ඉන්න එක ඒ සතුට නැතුව යනවා. දැන් සමහර තියෙන මනුස්ස ලෝකේ ඉන්න මිනිසුන්ට සමහර ගෙවල් වල ඉන්න හිතෙන්නේ නැහැ. ගෙදර ගියාම කිසිම සතුටක් නැහැ. ඒ වගේ අර තමන්ගේ දිව්‍ය විමානයේ ඉන්න සිත පිහිටන්නේ. ඒ දිව්‍ය ස්වභාවය. අරතියක් ඇති වෙනවා. ආන්ගේ කරුණු පහ මහන්නේ පහළ වෙනවා කියනවා මේ දිව්‍ය ලෝකේ චුත වෙන්න ලං වෙලා ඉන්න දෙවියෙකුට. එතකොට මොකද වෙන්නේ? තමේනම් භික්කවේ දේවා. ඒ විදිහට මේ චවන ධම්මෝ අයන් දේව පුත්තෝති. ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලං වෙච්ච දෙවියා ළඟට අනෙක් දෙවිවරු එනවා. ඇවිල්ලා ඉති විදිත්වා තීහි වාචාහි අනුමෝදಂತಿ. ඇවිල්ලා දෙවිවරු මේ තුන් කරුණකින් මේ අස්වසනවා කියනවා. මේ දෙවියා කරුණු තුනකින් අස්වසනවා. මේ විදිහට. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. ඒ දෙවියට කියනවා. ඒතර දැන් එහෙනම් ඒ චුත වෙන්න ලඟ වුණාම අර නිමිති පහළ වුණාම අනිත් දෙවිවරු දැනගන්නවා. දැනගත්තට පස්සේ මොකද වෙන්නේ පින්වත්නි? මේ දෙවිවරු වට කර ගන්නවා. වට කරගෙන ඒ දෙවිවරු මේ චුත වෙන්න ලඟ වෙන දෙවියට අස්වසනවා යාට. අස්වැසිල්ලක් අපි අස්වසනවා කියන්නේ සාමාන්‍ය හිත සනසනවා කියන්නේ. ඒ වගේ අස්වසනවා කරුණු තුනක් කියලා. ඒ තමයි පළවෙනි එක තමයි ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. දැන් මේ දෙවියත් දන්නවා චුත වෙන්න යන්නේ කියලා. කියනවා පින්වත් දෙවිය ඔබ මෙහෙන් චුත වෙලා ගිහිලා සුගතිය උපදින්න. ස්වර්ගයේ උපදින්න. ගන්තා සුලද්ධ ලාභං ලබ. ඒ සුගතියේ ඉපදිලා ස්වර්ගයේ ඉපදිලා උතුම් වූ ලාභේ ලබා ගන්න කියනවා. සුලද්ධ ලාභං ලබිත්වා. ඒ උතුම්ම ලාභේ ලබාගෙන සුප්පතිට්ඨිතෝ භවාභීති. ඒ උතුම්ම ලාභය තුල මනාකොට පිහිටන්න කියනවා. ඔන්න ඔය කරුණු තුන කියන්නේ. මොකද්ද? පින්වත් දෙවියෝ ඔබ මෙහින් චුත වෙලා ගිහිලා ස්වර්ගයේ උපදින්න. එතන සුගති කියලා කියන්නේ. ස්වර්ගයේ උපදින්න. ඒ ස්වර්ගයේ ඉපදිලා උතුම්ම ලාභේ ලබා ගන්න. ඒ ස්වර්ගයේ තියෙන උතුම්ම ලාභේ ලබා ගන්න. ඒ ලාභේ ලබාගෙන ඒ ලාභය තුල ස්ථාවර වෙන්න කියනවා. ඕම ඔය කරුණු තුන කියන්නේ කියනවා. ඊට පස්සේ ඔය විදිහට බුදුරජාණන් දේශනා කරාට පස්සේ එතන හිටපු භික්ෂුවක් එවං උත්තේ අඤ්‍යතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟ හිටපු එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට අහනවා. ඊට පස්සේ මේ විදිහට දේශනා කළා. කින්නකෝ බන්තේ දේවානං සුගති ගමන සංකාතං.
කිංච බන්තේ දේවානම් සුලද්ද ලාභ සංකාතං කිම්පන බන්තේ දේවානම් සුප්පතිට්ඨිත සංකාතානන්ති. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ භික්ෂුව ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ දෙවිවරු සුගතිය කියලා සලකාවේ කුමකටද? ඒ වගේ මේ දෙවිවරු උතුම්ම ලාභය ලබා ගන්න කිව්වේ කුමක්ද? ඒ උතුම්ම ලාභය කුමක්ද? ඒ දෙවිවරු මේ අනිත් දෙවියට කියන්නේ චුත වෙනින් ලං වෙන උතුම්ම ලාභය ලබා ගන්න කියලා කියන්නේ මොකක්ද ඒ උතුම්ම ලාභය? එතකොට ස්වාමීනි ඒ උතුම්ම ලාභය තුල මනාකොට පිහිටන්න කියලා කිව්වේ කුමක්ද කියලා ඇහුවා. ඔය කරුණු තුන ඇහුවා. ඔන්න බලන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා පින්වත්නි. manussත්තං කෝ බික්කු දේවානං සුගති ගමන සංකාතං. පින්වත් මහණෙනි මනුස්ස ලෝකයේ ඉපදීම තමයි ඒ දෙවිවරු සුගතිය කියලා සලකන්නේ. ඒතර දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ළඟ ඉන්න දෙවියට දැන් අපි මෙහෙන් කියනවනේ සුගතිය කියලා දිව්‍ය ලෝකෙටනේ. එහෙන් චුත වෙන්න ළඟ ඉන්න දෙවියට ආයි දිව්‍ය ලෝකේ ඉන්න ආයස නැහැ පින්වත්නි. ඒ පින ඉවරයි. ඒ නිසා දිව්‍ය ලෝකේ එන්න කියලා කියන්න බෑ. ඒකට අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ ඊට පල්ලෙහා තියෙන මනුස්ස ලෝකෙ උපදින්න කියලා. මේ සුගතිය කියලා කිව්වේ ආන් ඒක කියනවා. යම් මනුස්ස භූතෝ සමානෝ තථාගත පවේදිතෝ ධම්ම විනේ සද්දම් පටිලබති. ඊළඟට උතුම්ම ලාභය ලබා ගන්න කිව්වේ කුමක්ද? ඒ මනුස්ස ලෝකේ ඉපදිලා ඒ මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම විනේ අහලා ආන් ඒ ධර්ම විනේ තුල ශ්‍රද්ධා ලාභය ලබා ගන්න කියන එක තමයි කියන්නේ. ඒතර බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක තමයි මේ කතාව දෙවිවරු මේ විදිහට කියන්නේ. අනිත් කාලේ කියන්න බෑ මේක. ඒතර දැන් මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළලා ඉන්නකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතිනකොට ආන්ගේ මනුස්ස ලෝකයේ උපදින්න කියලා කියන දෙවිවරු මේ මනුස්ස ලෝකයේ ඇවිල්ලා ලබා ගන්න තියෙන උතුම්ම ලාභය හැටියට සැලකුවේ කුමක්ද? ශ්‍රද්ධා ලාභය. ඒ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අහලා ඒ ධර්මයේ තුලින් ශ්‍රද්ධා ලාභය ලබා ගන්න කියලා තමයි දෙවිවරු කිව්වේ කියනවා. ඒක තමයි දෙවෙනි කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉදං කෝපන භික්කවේ දේවානං සුලද්ද ලාභ සංකාතං. ඒ උතුම් ලාභය තුල මනාකොට ස්ථාවර වෙන්නවා කියලා කිව්වේ කුමක්ද? ඒ තමයි සාකෝ 50 සද්දා නිවිට්ටා. බුදුරජාණන් විස්තර කරන ස්ථාවර වෙනවා කියන එක මේ පැහැදිලි කරලා දෙනවා. සාකෝ 50 සද්දා නිවිට්ටා. එයාගේ ශ්‍රද්ධාව ඇති කරගෙන ශ්‍රද්ධාවට ඇතුළත් වෙනවා. නිවිට්ටා කියන්නේ. නිවිට්ටා හෝති ඇතුළත් වෙලා මූල ජාතා මුල් ඇදගත්තේ. ඒ කියන්නේ මනාකොට මුල් ඇදලා පතිට්ඨිතා මනාකොට පිහිටනවා කියන්නේ ශ්‍රද්ධාවයි. කොහොමද? දල්හා අසංහාරියා සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. කොහොමද පිහිටන්නේ? ඒ ශ්‍රද්ධාවට ඇතුළත් වෙලා මුල් ඇදලා මනාකොට පිහිටන්නේ කොහොමද? මේ ලෝකේ කිසිම ශ්‍රමණේකට බ්‍රහ්මණේකට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ලෝකේ කිසිම කෙනෙකුට සොලවන්න බැරි විදියට ආන් ඒ විදිහට තමයි කියන පිහිටන්නේ. ඒක තමයි මේ කිව්වේ. ඒ කුමක්ද එහෙනම්? සෝවාන් වෙනවා කියන එකයි. බලන්න. ඉදංකෝ භික්කවේ දේවානං සුප්පතිට්ඨිත සංකාතಂತಿ. ඕක තමයි මනාකොට පිහිටනවා කියලා දෙවිවරු කිව්වේ. ඔන්න බලන්න පින්වත්නි. එතකොට එහෙනම් පින්වත්නි දෙවිවරු විසින් ස්වර්ගයයි සැලකූ මනුලව අපිත් දැන් ඉපදී සිටිනවා. දෙව්ලොවෙන් චුත වෙනින් ලං වෙන දෙවියාට දෙවිවරු කියන්නේ කුමක්ද? ඔබ දැන් මෙතනින් චුත වෙලා ගිහිල්ලා සුගතියේ උපදින්න කියලා. ඒ කොහෙද? බුදුරජාණන් තෝරලා දෙනවා. ඒ තමයි මනුස්ස ලෝකේ. ඒතරේ දෙවිවරු සුගතියයි සැලකූ මනුස්ස ලෝකේ තමයි අපිත් දැන් ඉපදිලා සිටින්නේ. ඊළඟට මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච දෙවියාට ඊළඟ කරගන්න කිව්ව මොකද්ද? මේ මනුස්ස ලෝකේ ආන්ගේ උතුම්ම ලාභය ලබා ගන්න කිව්වා. ඒ තමයි තථාගත පවේදිත ධර්ම විනය අහලා ශ්‍රද්ධාව ඇති කරගන්න කිව්වා. ඒතරේ ශ්‍රද්ධාව බුදුරජාණන් කොහොමද විස්තර කරේ? ඉද බික්කවේ ආර්ය ශාවකෝ සද්දෝ හෝති. ආර්ය ශ්‍රාවකයා මේ ධර්ම විනය තුල ශ්‍රද්ධාව ඇති කරගන්නේ කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධි. ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා. ඒතර මේ තථාගත පවේදිතෝ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ තමයි මේ ධර්මයේ ලෝකෙට දායාද කළේ. ඒතර එයා ඉස්සර වෙලා මේ ධර්මය අහලා හිත පහදවා ගන්න කවුරු ගැනද?
අදාහගන්නේ කාගේ අවබෝධයද එතකොට? බුදුරජාණන් වහන්සේගේ. ඒ ධර්මයේ පිළිගත්තා කියන්නේ කාගේ අවබෝධයද අදාහගත්තේ? පිළිගත්තේ බුදුරජාණන් වහන්සේගේ. ආන් ඒක තමයි ශ්‍රද්ධාව. ඒතර ඒ ධර්මය ගැන සංගයා ගැනත් එයා ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒතර ඒ ධර්ම විනය තුලින් එයා මනාකොට ඒ ශ්‍රද්ධාවේ පිහිටනවා. ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඊට පස්සේ ශ්‍රද්ධාව ඇති කරගෙන පින්වත්නි ඒ ශ්‍රද්ධාව ස්ථාවර කරගන්නවා. ස්ථාවර කරගන්නවා කියන්නේ කොහොමද? හොඳට ඒ ශ්‍රද්ධාවේ බැස ගන්නවා. දැන් ඔය නිවිට්ටා කියන එකට අර්ථ තියෙනවා. නිවිට්ටා කියලා කියන්නේ පින්වත්නි ඒ නිවාසය කරගත්. ඒ කියන්නේ බැසගත් ඇතුළත් තුන. ඒ විදිහ අර්ථ තියෙනවා. ඒතරේ ශ්‍රද්ධාවේ වාසය කරනවා නිවාසය කරගෙන. දැන් සාමාන්‍ය මිනිසු වාසය කරන්නේ මොකක් නිවාස කරගෙනද? දැන් ගත්ත සාමාන්‍ය ලෝකයේ මිනිස්සු බලන්න ශ්‍රද්ධාව නිවාසය කරගෙන වාසය කරනවා නෙවෙයිනේ. සාමාන්‍ය ශ්‍රද්ධාව නැති මිනිස්සු හැම වෙලෙම පිහිටක් වෙන මොකකින්ද? කෙලෙස් එලි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී ඒ පංච කාමයේ ඔස්සේ තමයි පිහිට තියනවා කියලා හොයන්නේ. නමුත් පිහිටක් නෑ වගේ. නමුත් බලන්න මේ ශ්‍රාවකයා ඇති කරගත්තේ ශ්‍රද්ධාව තුලම වාසය කරනවා. ඒ ශ්‍රද්ධාව මුලට ගන්නවා. ඒතර ශ්‍රද්ධාව මුලට ගන්නවා කියන්නේ තමන්ගේ කයින් වචනෙන් සිතින් ක්‍රියාවට නංවන මේ ජීවිතේ එයා හැම මොහොතෙම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත් එක්කයි ඉන්නේ. හරි ලස්සනයි මේකේ. ඒ විදිහට ඒ ශ්‍රද්ධාව නිවේශය කරගෙන ඒක හොඳට ඒකේ පිහිටනවා යා මූල ජාතා. ඇයි නැවත නැවත ඒ විදිහට පුරුදු කරගෙන යනකොට මෙයාගේ හිතේ පිහිටනවා ඒ ශ්‍රද්ධාව. ඒතර එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් මුල් ඇදලා මනාකොට පිහිටනවා කියන ඒ ශ්‍රද්ධාව. ඒ තමයි සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ. එයාගේ ශ්‍රද්ධාව තමයි කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට හොලවන්න බැරි ශ්‍රද්ධාව වෙන්නේ. ඒ විදිහට පිහිටන්න කියන මේ ශ්‍රද්ධාවයි. බලන්න එතකොට පින්වත්නි දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලං වෙන දෙවියට අනික් දෙවිවරු කියන පණිවිඩය ලස්සන. දැන් බලන්න එතකොට දිව්‍ය ලෝකේ ගැන සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ තියෙන කතා බහ කොච්චර බොළඳයිද? දැන් මේ ධර්මයේ කතා කරනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සර සමහර අම්මලා නැගිටලා කියනවා මේ අපිට දිවි ලෝකේ යන්න බෑ කියනවා. එහෙ ධර්මයේ පුරුදු කරන්න බෑලු. දෙවිවරුත් මෙහෙන්න ඕනේ කියනවා. දැන් බලන්න මේ වැරදි අදහස් මොකක් එක්ක තිබ්බේ? ධර්මයේ දන්නේ නැතිකමත් එක්ක. මේ ධර්මයේ තුල බාන බුදුරජාණන් මේ පෙන්නලා දෙන්නේ. ඒතර එහෙනම් බාන මේ දිව්‍ය ලෝකයේ ඉපදිච්ච දෙවි කෙනෙකුට ඒ දිව්‍ය ලෝකයේ ඇසුරු කරන්න තියෙන කවුද ඉන්නේ? සත්පුරුෂයෝ. දැන් මේ සත්පුරුෂයෝ නේද මෙහෙම කියන්නේ. දැන් අපි මනුස්ස ලෝකේ ගත්තොත් දැන් මනුස්ස ලෝකෙන් මැරෙන්න යන කෙනෙක් ලං වෙනකොට එයාගේ මැරෙන්න යනවා කියලා සමාජයට අපිට තේරුණත් මොකද වෙන්නේ? සාමාන්‍ය මනුස්ස ලෝකේ උත්සාහ කරන්නේ කොහොම හරි බේර ගන්නනේ. නේද? ඔන්න එක්කෝ ස්පිරිතාලේ ඇරයයි බට ගහයි මොකක් හරි කරලා තව බේරන්න තමයි මහන්සි වෙන්නේ. දැන් මැරෙන්න යනවා මෙයාට අපි පරලෝට උපකාර කරන්න ඕන කියලා ගිහිල්ලා එහෙම කියනවද ලං වෙලා? නෑ පින්වත්නි. මැරෙන්න ලං වෙලා 50 දෑද හිටියත් කියන්නේ මොකද්ද? යන්න නම් එපා නැවත මෙහෙට එන්න කියනවා. ඔන්න බලන්න. දැක්කද? ඒතර බලන්න මනුස්ස ලෝකේ කොච්චර අසරණ තත්යකද තියෙන්නේ. ඒ බලන්න දිව්‍ය ලෝකේ දෙවිවරු කතා කරන විදිය ලස්සන. ඒතර මේ පණිවිඩය දැන් මේ දෙවියන්ගේ හිතට අන්තිම මොහොතේ යනවනේ. ඊට පස්සේ දෙවි කෙනෙක් පින්වත්නි ඒ විදිහට හිත පිහිටව ගත්තොත් මනුස්ස ලෝකේ එයා මනුස්ස ලෝකෙ උපදින්නේ. ඒතකොට දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට ආපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක ඒ ධර්මයේ පුරුදු කරගන්න උතුම් අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒතර මේ මනුස්ස ලෝකෙට එහෙනම් දිව්‍ය ලෝකෙන් විතරක් නෙවෙයි එන්නේ. නොඑක් ලෝක වලින් එනවා. ඒතර දැන් හොඳට අපිට පැහැදිලි එහෙනම් දැන් දිව්‍ය ලෝකෙන් ආපු කෙනෙක්ට පණිවිඩ ලැබිලා තියෙන්නේ කලින්. දැන් බුදුරජාණන් ශාසනයේ තියෙන කාලෙක මනුස්ස ලෝකෙ ඉපදුනොත් එයාට පණිවිඩය ලැබිලා කලින්. ඒතර එයාගේ හිතේ වැඩ කරන්නේ නැද්ද මේක? වැඩ කරනවා පින්වත්. ඒතර දිව්‍ය ලෝකයෙන් මනුස්ස ලෝකෙට කෙනෙක් ආව නම් ධර්මයේ තියෙන කාලෙක එයාගේ හැසිරීම වෙනස් පින්වත්නි. ඒකයි. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා මහණනි ඔන්න ඕක තමයි දෙවිවරු කියන්නේ චිත වෙන ලං වෙන දෙවියට. ඒතමත්තම් භගවා අවෝච තත්තේ තං ඉති උච්චති. මේ විදිහට දේශනා කළ බුදුරජාණන් මේ ගාථාව දාලා. ඔන්න බලන්න ලස්සනේ ගාථාවෙල
යදා දේවෝ දේවකායා චවති ආයුසංකයා තයෝ සද්දා නිච්චරන්ති දේවානං අනුමෝදතං. බුදුරජාණන් වහන්සේ වදාළේ ගාථාවෙන් කියන මේක. යදා දේවෝ දේවකායා ඒ චවති ආයු සංඛ්‍යා ආයුෂ අවසන් වෙච්ච දෙවියාට අනෙකුත් දෙවිවරු මොකද කියන්නේ? මේ මෙහෙම තමයි කියනවා කියන්නේ. ඒ චුත වෙන ළඟ ඉන්න දෙවියාට තයෝ සද්දා නිච්චරන්ති කරුණු තුනක් තමයි කියනවා කියන්නේ. දේවානං අනුමෝදතං අස්වසන කියන කරුණු තුنين ඒ දෙවිවරු. කොහොමද? ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ මනුස්සානං සහව්‍යතං මනුස්ස භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං. ඔන්න කියන්නේ කුමක්ද? අර ආයුෂ ඉවරෙච්ච දෙවියාට අර දෙවිවරු ලං වෙලා චුත වෙන ලං ඉන්න දෙවියාට කරුණු තුනකින් අස්වසනවා දෙවිවරු. කොහොමද? ඊතෝබෝ සුගතින් ගච්ඡ අපි කිව්වේ අර බුදුරජාණන් සදාල ආකාරයට ඔබ සුගතිය යන්න ගිහිල්ලා මනුස්සානං සහවියතං ඒ මනුස්ස ලෝකේ ඉපදිලා මිනිසයන් එක්ක එකට එකතු වෙන්න. මනුස්ස ලෝකේ ඒ මිනිසයන් එක්ක එකට එකතු වෙන්න. එතකොට දැන් මනුස්ස ලෝකේ ඉපදුණු දෙවි කෙනෙක් ඇවිල්ලා එයා කය එක්කද එකට එකතු වෙන්නේ? මිනිසයන් එක්ක. එයා ඊට පස්සේ මිනිසයන් එක්ක එකට එකතු වෙච්ච කෙනෙක් හැටියට සලකන්නේ. මිනිසයන් අතර පිරිස අතර එක්කෙනෙක් එයා. එහෙම එකතු වෙලා මනුස්ස භූතෝ සද්ධම්මෝ ආන්ගේ මිනිස්ය ලෝකේ අහන්න ලැබෙන සද්ධර්මයේ අහලා හොඳට ලබ සද්දං අනුත්තරං හොඳට ඒ උතුම් අනුත්තර වූ ශ්‍රද්ධාලාභය ලබා ගන්න කියලා. ඊළඟ ගාථාවෙන් කියනවා සාතේ සද්ධා නිවිට්ටස්ස මූලජාතා පතිට්ඨිතා යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතේ. ඔන්න බලන්න ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් කියන්නේ සාතේ සද්ධා නිවිට්ටස්ස. අන්න ඒ විදිහට ඒ ශ්‍රද්ධාවට ඇතුළත් වෙලා ඒ ශ්‍රද්ධාව නිවාසය කරගෙන දැන් නිවාසය කියලා කියන්නේ පින්වත්නි අපි ජීවත් වෙන තැනනේ. ඒතර මේ ශ්‍රද්ධාව ඇති කරගත්තේ ශ්‍රාවකයා ජීවත් වෙන්නේ කුමකද? ශ්‍රද්ධාව තුල. එයා කයින් වචනෙන් සිතින් යමක් කරද්දී එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මෙනෙහි කරනවා. අන්න එක තමයි ජීවත් වීම. බලන්න. මූලජාතා පතිට්ඨිතා. එතකොට හොඳට එහෙම ජීවත් වෙනකොට එයාගේ ජීවිතේ හොඳට මුල් අදිනවා ඒ ශ්‍රද්ධාවේ. ඊට පස්සේ හොඳට පිහිටනවා. දැන් අපි ගත්තොත් පින්වත්නි ගහක් පවා මේ මහ පොළවේ මුල් ඇදලා හොඳට පිහිටනනේ ගහ වැටෙන්නේ නැති වෙන්න. දැන් අපි සාමාන්‍ය මේ ගහක් වුණත් හදනකොට දැන් අපි සමහරට සමහර තැන් වලින් ගස් හදනෝනේ ගලවලා අරන්. ඊට පස්සේ ඒ ගහ වෙන තැනක අපි හිටවනවා කියන්නේ. හිටෙව්වට පස්සේ මුල් ඇද ගන්නකම් අපි වතුර දාන්න ඕනේ ඒකට. ඇයි එතකන් ඒකට අනතුරක් තියෙනවා. මුල් ඇදගත්තට පස්සේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒ පොළවේ පිහිටනවා. ඒ වගේ තමයි දැන් මනුස්ස ලෝකයේ ඇවිල්ලා ශ්‍රද්ධාව ඇති කරගත්තට දැන් ඔබට අපිට ශ්‍රද්ධාවක් ඇති වෙන මේ ධර්මය අහද්දී. නමුත් ඒ ශ්‍රද්ධාවෙම වාසය කරන්න ඕනේ හැම වෙලෙම. ශ්‍රද්ධාවෙන් පිටපයින්න හොඳ නැහැ. ලැබෙන වෙලාවල් වලට මේක අතහැරලා දාලා ආයේ එහෙම නෙවෙයි පින්වත්නි. දැන් සාමාන්‍ය අපි හිතමු මෙහෙම දැන් ඔන්න පොය එනවා. පොයට ඔන්න සිල් ගන්නවා මෙයා. ඒතර එදාට සිල් අරන් ඉන්න ඊට පස්සේ ඔන්න ආයෙ සිල් ගැන ගානක් නැහැ. එහෙම නෑ ඊළඟට යා පන්සිල් හොඳට සමාදන් වෙලා හොඳට ඒ සීලය පුරුදු කරන්න ඕනේ. ඒ ශ්‍රද්ධාවෙන් ඔක්කොම තමන්ගේ ජීවිතයට ඇතුළත් වෙන්නේ. ශ්‍රද්ධාවේ පිහිටලානේ කරන්නේ ඒවා. ඒතර තමන් බුදුරජාණන් සරණ ගිහිල්ලා ඒ වැරදියක් කරනකොට ඒ සරණ කැඩිලා යනවා. බුදුරජාණන් එපා කියපු දෙයක් කරනකොට සරණ කැඩිලා යනවා. ශ්‍රද්ධාවට හානි වෙන්නේ නැද්ද? වෙනවා පින්වත්නි. ඇයි බුදුරජාණන්සේ වදාළ එක දැනක මහණෙනි තථාගතයන් වහන්සේ මේ මෛත්‍රී සිතින් ඇසුරු කරන්න කියනවා. වෛරී සිතින් ඇසුරු කරන්න එපා කියනවා. මොකද්ද මහණනි වෛරී සිතින් ඇසුරු කරනවා කියන්නේ? තථාගතයන් වහන්සේ යමක් කියනවාද ඒ ශ්‍රාවකයා ඒ කියන දේ කරන්නේ නැතු යනවා. ඒක ගණන් ගන්න නැති යනවා.
ආන් එතකොට ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ලැබු කෙනා තථාගතයන් වහන්සේ නොකියපු දේවල් තථාගතයන් වහන්සේ එපා කියපු දේවල් කරනකොට කයින් වචනින් සිතින් වෛරී සිතින් ඇසුරු කරනවා කියනවා. එයා දැන් ප්‍රතිඥා දෙනවනේ මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා. නමුත් කෙනෙක් ඉන්න ශ්‍රාවකයේ තථාගතයන් වහන්සේ කියපු ආකාරයටම ජීවිතේ පවත්වනවා. එයාගේ හිතට එනවා අකුසල. නමුත් එයා දුරු කරන්න මහන්සි වෙන ඒ ධර්මي. අන්න එයා මෛත්‍රී සිතින් ඇසුරු කරන කෙනෙක්. එහෙම වෙන්න කිව්වා. ඒතර තමයි දියුණුවක් කරා යන්නේ. ඒතර මෙතන දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි ඒ ශ්‍රද්ධාවට ඇතුළත් වෙලා ඒ ශ්‍රද්ධාවේ හොඳට වාසය කරනකොට හොඳට මුල් අදිනවා ඒ ශ්‍රද්ධාවේ. එතකොට පිහිටනවා. යාව ජීවං අසංහීරා සද්දම්මේ සුප්පවේදිතේ බුදුරජාණන් වහන්සේ වදාළ කොහොමද ඒකේ තමන් පිහිටලා ඉන්න ඕනේ ධර්මයේ තුල. යාව ජීවං ඒ කියන්නේ දිවි තිබෙන තුරාවට මේ මනුස්ස ලෝකේ අසංහීරා සද්දම්මේ සුප්පවේදිති තව කෙනෙකුට තමන්ගේ ගුණධර්ම නසන්න බැරි විදිහට ඉන්න කියනවා. අන්න බලන්න ලස්සනයි. ඒ සද්ධර්මයේ පිහිටලා ඉන්න කියන සුප්පවේදිත කියන මනාකොට පිහිටලා ඉන්න කියනවා. ඒතර බාන මේ ශ්‍රද්ධාවෙන් තමයි ආරම්භ වෙන්නේ මේක. බුදුරජාණන්ගේ අවබෝධය අදාහගෙන ඒ බුදුරජාණන්ගේ ධර්මයේ තුල එයා ඒ කියන ආකාරයට සීල් සමාදන් වෙලා ජීවිතේ පවත්වනවා. ඒතර ඒ ධර්මයේ තමයි මෙයා පුරුදු කරගෙන යන්නේ. හැබැයි අර ශ්‍රද්ධාව හැම වෙලේම මෙයාගේ ජීවිතේ පවත්වන්න ඕනේ. බුදුරජාණන් මෙහෙම තමයි මට කියලා තියෙන්නේ. ඒ පැහැදීමෙන් ජීවිතේ තියෙන තුරාවටම ඒ සරණ කඩා ගන්න නැතු යා. දැන් සාමාන්‍යයෙන් බලන්න මිනිස්සු දැන් ඒ කාලේ ඔබ අහලා ඇති බුදුරජාණන් සරණ යන්න ඒ වාසනාව ලැබපු පින්වතුන් ධර්මය අහන්න එනවා සරණක් නැතුව. ඇවිල්ලා පින්වන්දි බුදුරජාණන් ධර්මය කිව්වහම ඒ දේශනාව අවසන් වුණ ගමන් ඒගොල්ලෝගේ ප්‍රකාශයක් එනවා. ඒ තමයි ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අద్භූතයි. අති සුන්දරයි. යටට හරවපු දෙයක් උඩට හරවලා පෙන්නවා වගේ. ඒ වගේම අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දාලා එළිය බලන්න සැලැස්සුවා වගේ. ඒ වගේම වහලා තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ. පාර වැරදිලා ගිය කෙනෙකුට යන හරි පාර පෙන්නවා වගේ යන්න ඕනේ. නිවැරදි මාර්ගය පෙන්නවා වගේ ඔබ වහන්සේ මේ ධර්මයේ නොඑක ආකාරයෙන් දේශනා කළා. මම ඔබ වහන්සේ ධර්මීය සංඝයා සරණ යනවා කියලා. එහෙමයි සරණ යන්නේ. ඒක ලස්සන වචනයක් කියන එකේ අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතಂತಿ. සමහර අය කියනවා ස්වාමීනි උපාසකම් මම් බවಂತಿ. මං උපාසකෙක් වශයෙන් අජ්ජතග්ගේ පානුපේතං දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා. ඔහොමයි කියන්නේ. එතකොට බලන්න එහෙනම් ඒක තමයි බුදුරජාණන් කියන දිවි තිබෙන තුරාවටම ඒ තිසරණයේ ආරක්ෂාව රැකවරණේ කඩා ගන්න එපා කියනවා. තව කෙනෙකුට තමන්ගෙන් ඒ ධර්මයේ තුල පිහිටලා ඉන්න එක උදුර ගන්න දෙන්න එපා කියනවා. ඒක කියන්නේ මේ අසංහීරා කියලා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කාය දුච්චරිතං හිත්වා වචී දුච්චරිතානිච මනෝ දුච්චරිතං හිත්වා යාවංචඤ්ඤං දෝස සංඤිතං කියනවා. ඒ වගේම තමයි දැන් බලන්න මේ ශ්‍රද්ධාවට ඇතුළත් වෙලා ඒ ශ්‍රද්ධාව තුළ වාසය කරමින් කරන්න තියෙන දේවල් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා ඊට පස්සේ ඒ කියන්නේ අපි කියන්නේ දැන් සරණ සීලයට පැමිණෙනවා කියලානේ ශ්‍රද්ධාවට පැමිණෙනකොට. තෙරුවන් සරණ යනකොට අපි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා අපි සරණ යනවා. ධර්මය ගැන පැහැදිලා සරණ යනවා. සංඝයා ගැන පැහැදිලා සරණ යනවා. ඒ සරණ කියලා කියන්නේ සීලයක් වගේ. කියන්නේ රකින්න ඕනේ සරණ. ඒ සරණ කැඩෙනවා. දැන් අද ගත්ත සාමාන්‍යයෙන් බෞද්ධ කියන ගොඩාක් අයගේ පින්වත්නි සරණ කැඩි කැඩිනේ තියෙන්නේ. ඇයි බුදුරජාණන්සේ නොවදාළ දේවල් පුරුදු කරනවා නෙමෙයි. මේක කොච්චර බාන්න මේ හැකියාවක් තියෙනවද මේ තිසරණේ පිහිටලා ගමන් කරන්න. අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ බුදුරජාණන් ධර්මයට අදාළ නැති මේ අපි ගත්තොත් බුද්ධ ශාසනය පිරිහිච්ච කාලවල ඔය අපි ගත්තොත් ඔය ඉන්දියාවෙන් ආවනේ දෙමළ ඔය කාලිංග මාග ඇවිල්ලා අපිට දුන්නනේ ඉන්දියාවේ බමුණන්ගේ ඒවා. නැකත් කේන්දර ග්‍රහාපල ඊට පස්සේ ලක්න පලාපල දැන් ඕවා තමයි සිංහල බෞද්ධයෝ කියලා කරන්නේ ගොඩක් වෙලාවට. ඒවෙන්තර මේ ජීවිතයක් නෑ. මේ අතරින් මේ ධර්මය අහලා කෙනෙක් කන්නේ ඒ වගේ අයින් වෙනවා. අයින් වෙලා තෙරුවන් සරණෙම පිහිටනවා. අර වගේ තියෙන යාතිකා කර කර වෙලාවලට වැඩ කර කර අద్භූත විසඳුමක් ගන්න උත්සාහ කරන එකක්. මේක එහෙම නෙමෙයි. මේකේ දාන සීල භාවනාදී මේ බාන්න කරන්න තියෙන දේවල්. තෙරුවන් සරණ ගියාම.
ඒ ශ්‍රද්ධාවට ඇතුළත් වෙලා මනාකොට ශ්‍රද්ධාව තුළ වාසය කර කර කයින් දුස්චරිතයේ හැසිරෙන්නේ නැතුව වාසය කරනවා. සත්තු මරන්න නැතුව ඉන්නවා. හොරකම් කරන්න නැතුව ඉන්නවා. වැරදි කාමසේනේ වෙන් වෙලා ඉන්නවා. මත්පැන් නොබී ඉන්නවා. අන්න බලන්න කයින් නොකර ඉන්න කියනවා මේ ටික. ඒ ශ්‍රාවකයා මෙහෙමයි ඉන්නේ කියනවා. ඊළඟට හිත්වා දුච්චරිතානිච. ඒ වගේම තමයි මොකද කියන්නේ? වචනේම දුස්චරිතේ නොකර ඉන්න කියනවා. ඒ කියන්නේ බොරු කියන්නේ නැතුව, කේලාම් කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව වචනේ එයා හොඳට රැක ගන්නවා. දැන් මේ ධර්මයේ හැසිරෙන කෙනා කරන්නේ මේක. නැත්තම් බොරු දන්නේ නැහැ, කේලාම් දන්නේ නැහැ, හිස් වචන දන්නේ නැහැ, පරුස වචන දන්නෙත් නැහැ. කතා කරන්න තමයි දන්නේ සාමාන්‍ය මිනිස්සු. දැන් අපිත් මේ බුදුරජාණන්ගේ ධර්මය නිසා මේවා වෙන් වශයෙන් දන්නේ. බණ්ඩ උන්වහන්සේ මේවා කියලා දෙන්නේ. ඉතින් බලන්න ඊට පස්සේ කියනවා මනෝ දුච්චරිතං හිත්වා. ඒ වගේම තමයි මනසින් දුස්චරිතේ කරන්න එපා කියනවා. ඒ තමයි අනුන්ගේ දේවල්ට ආසා නොකර තරහ ගන්න නැතුව සම්මා දිට්ඨියෙන් ඉන්න කියලා. ඒතර අර ශ්‍රද්ධාවටපත් වෙච්ච ශ්‍රාවකයාට මේ ටික තමයි කරන්න තියෙන්නේ. කයින් වචනෙන් සිතින් සුචරිතේ හැසිරීම ඊළඟට තියෙනවා. ඊළඟට කියන යාවං චඤ්ඤං දෝෂ සංඤිතං. ඒ වගේම නොයේක් වැරදි සහගත ක්‍රියා ඇද්ද? පාපී ක්‍රියා දාන් ඒ වගේ වෙන් වෙලා වාසය කරන්න ඕනේ කියනවා. ඔන්න බලන්න. ඊළඟට වදාලා බුදුරජාන් වහන්සේ කායේන කුසලං කତ୍වා වාචාය කුසලම් බහුං මනසා කුසලං කତ୍වා අපමානං නිරූපදීන්. ඔන්න බලන්න. කියනවා කයින් කුසල් කරන්න කියනවා ගොඩාක්. වාචාය කුසලම් බහුං. බහුං කියන්නේ ගොඩාක් කරන්න කියනවා. කයිමුත් වචනේනුත් මනසා කුසලම් මනසිනුත් ගොඩාක් කුසල් කරගන්න කියනවා. ඔන්න බලන්න. කତ୍වා අප්පමානං නිරූපදීන්. අප්‍රමාණව ඒ පිනට මේ ඒ විදිහට කයින් වචනෙන් සිතිල් කුසල්ම කරන්න කියනවා. ඒ කියන්නේ අප්‍රමාණම පරිම විදිහට ප්‍රමාණයක් නැතුව හොඳට කරන්න කියන කුසල් කයින් වචනෙන් සිටි. දැන් මේ බුද්ධ ශාසනය කෙනෙකුට පින්වන්නේ කුසල් වැඩිල්ලමනේ තියෙන්නේ. ඊළඟට කියනවා තතෝපදිකම් පුඤ්ඤං කତ୍වා දානේන තං බහුං අඤ්ඤේපි මච්චේ සද්ධම්මේ බ්‍රහ්මචරියේ නිවේසයේ. කියනවා බොහෝ. දැන් මේ දෙවිවරු කියන එක බුදුරජාණන් මේ ගාථාවෙන් කියන්නේ. ඒ දෙවිවරු තමයි මේ අර දෙවියට කියනවා මේ ටික. බලන්න. ඒ විස්තරේ මේ බුදුරජාණන් ගාථාවෙන් කියන්නේ. කියන්නේ කොහමද? තතෝ ඕපදිකම් පුඤ්ඤං. කියනවා මේ පරලොව යහපත ඇති කරලා දෙන්න. පින්කම් කරන්න කියනවා. විශේෂයෙන් දානීය බහුල වශයෙන් කරන්න කියනවා. පරලොව සැප උදා කරලා දෙන්න. ඒ දාන ආදී උතුම් පින් රැස් කරගන්න කියනවා. කයින් වචනෙන් සිතින් අර විදියට කුසල්ම දියුණු කර කර සුචරිතයේම හැසිරී මනාකොට වැඩි කුසල් දියුණු කර කර මොකද්ද කරන්න කියන්නේ? පරලොව සැප උදා කරලා දෙන බොහෝ පින් වැඩෙන ආන්ගේ දානීය බහුල වශයෙන් පුරුදු කරන්න කියනවා. අන්න බලන්න. අඤ්ඤේපි මච්චෝ සද්ධම්මේ බ්‍රහ්මචරියේ නිවේසේ. ඔන්න බලන්න දෙවිවරු ඊළඟට කියන එක. ඒ වගේම තමයි අඤ්ඤේපි මච්චේ අනෙකුත් මිනිස්සු ඉන්නවනේ ඔබ වටා ඉන්නේ. දැන් ඔබ මනුස්සලක ඉපදුනහම මේ දේවී පුත්‍රයාට කියන්නේ මනුස්සලක ඉපදුනහම ඔබ වටා තව මිනිස්සු ඉන්නවා. දැන් අපි ගත්තොත් මනුස්සලක ඉපදෙනකොට අම්මේ තාත්තෙක් ඉන්නවා, ඥාති ඉන්නවා, යහළුවෝ ඉන්නවා, අසල්වාසීන් ඉන්නවා. ආන්ගේ තමා වටා ඉන්නේ අයටත් මොකද කරන්න කිව්වේ? සද්ධම්මේ හොඳට ධර්මයෙන් අනුග්‍රහ කරන්න කියනවා. බ්‍රහ්මචරියේ නිවේසේ මේ නිවන් මාර්ගයේ හැසිරෙන්න උදව් කරන්න කියනවා අනිත් අයට. බලන්න. දැන් බලන්න පින්වත්නි අපි මේ ශ්‍රද්ධා රූපවාහිනී දැන් මේ මිනිස්සු බොහෝ මුදල් ගෙවලා මේ ආයතනේ පවත්වාගෙන මේ අපි සම්පූර්ණයෙන් කරන්නේ කුමක්ද මේ? අපිට මේ ලාභය ලැබුණා. අපේ ලොකු ස්වාමීන් වහන්සේට මේ ලාභය ලැබුණා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ තමන්ට ලැබිච්ච ලාභේ අනිත් අයට බෙදලා දෙනවා. දැක්කද දිව්‍ය ලෝකෙන් එන අයගේ ಗುಣ? දිව්‍ය ලෝකේ දෙවිවරු ඒවනේ කියන්නේ මේ. උන්වහන්සේ පින්වත්නි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද එහෙනම්? දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ දිව්‍ය ලෝකෙන් ආපු අයගේ විස්තර මේ.
දැන් මේ තියෙන බාන දිව්‍ය ලෝකෙන් ආපු කෙනා එහෙනම් මොකද කරන්නේ? ඒ ධර්මයේ පින්වත්නි මනාකොට පුරුදු කරන සත්පුරුෂ ලෝකේ ඒ සත්පුරුෂ දෙවිවරුන්ගේ ස්වභාවය වෙනස්. බුද්ධ ශාසනයේ තියෙන කාලේ මොකද කරන්නේ? ඒ ධර්මයේ මනාකොට තමන් පුරුදු කරලා ඒ ධර්මයේ කියලා දෙනවා අනිත් අයට. බාන මේ දෙවිවරුන්ගේ පණිවිඩය. එතකොට එහෙනම් ඒක නේද අපි මේ මහමෙවුනාවෙන් කරන්නේ. දැන් බලන්න මට නම් පුදුම හිතෙනවා මේ මහමෙවුනෙන් ගලන දහම් ගඟ පින්වත්නි. දැන් අපිත් මේ ධර්මයේ කියනවා පින්වත්නි අපි නැවත නැවත මේ ධර්මයේ කියනවා. ස්වාමීන් වහන්සේලා ගොඩාක් මේ ධර්මයේ කියනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපිට දායාද කරපු රහතන් වහන්සේලා හද මණ්ඩලින් දරාගෙන ආපු අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කරපු ධර්මය අපි මේ කියන්නේ. ඒතර මේ බලන්න එහෙනම් දෙවිවරුන්ගේ මේ පණිවිඩය කොහොමද? මේ ධර්මය ඔබ විතරක් තනියෙන් පුරුදු කරන්න පණිත් අයටත් කියන්න. නිවන් මඟ ගැන කියා දෙන්න. බලන්න ඒක නේද මේ කරන්නේ. මේ ලෝකේ කොහේ හරි කමන්නේ කෙනෙක් මේ ධර්ම පදයක් අහලා හිත පහදවා ගනිත්තා. දැන් මේකේ කිව්වේ උතුම්ම ලාභය ලබා ගනිත්වා. ඒ ලාභය තුල මුල් ඇද ගනිත්වා. ඒ ලාභය ස්ථාවර වෙත්වා. හොඳට කයින් වචනින් සිතින් සුචරිතය හැසිරෙත්වා. කයින් වචනින් සිතින් කුසල් වඩත්වා කියන. ඒක නේද මේ දෙවිවරු මේ කිව්වේ මේ. ඒක නේද පින්වත්නි මේ අපිට මේ ලැබෙන්නේ. අනේ අපගේ ගුරු දෙවිඳු නිසා තමයි මේ සියල්ල අපිට මේ ලැබෙන්නේ දැන්. ඒතර දැන් අපිටත් මේ ධර්මය අහන්න ලැබුණා. අපිත් කැමති තව කෙනෙක් යහපතේ හැසිරෙනවනම්. දැන් දෙවියන්ගේ පණිවිඩය බලන්න කොච්චර ලස්සනද කියලා. ඊළඟට අන්තිම ගාතාව තියෙනවා. ඒ දෙවිවරු මෙහෙම කියන බුදුරජාණන් මේ ගාතාවෙන් කියන්නේ. ඉමාය අනුකම්පාය දේවා දේවං යදා විදු චවන්තං අනුමෝදන්ති ඒහි දේව පුනප්පුනන්ති කියනවා. ඒ වගේම තමයි මේ දෙවිවරු මේ විදිහට කියන්නේ නම් ඒ දෙවියට අනුකම්පාවෙන්මයි කියනවා. දැන් මේ චුත වෙන ළඟ ඉන්න දෙවියට මේ ඔක්කොම ටික මේ කියන්නේ අර දෙවිවරු. ඒවා මේ බුදුරජාණන් ගාථාවලින් පවා මේ විස්තර කරන්නේ. දැන් බලන්න මේ බුදුරජාණන් එතකොට මොනතරම් අවබෝධයක්ද? ඒ විස්තර මේ කියන්නේ. ඒ දෙවියවරු අර දෙවියට මේවා කියන්නේ අනුකම්පාවෙන්මයි කියනවා. වෙන දෙයකින් නෙවෙයි කියනවා. චවන්තං අනුමෝදන්ති. ඒ චුත වෙන්න ළඟ ඉන්න දෙවියාගේ හිත සනසන්න කියන්නේ කියනවා. ඒ දැන් දිවි සැපේ නැති වෙනවනේ. හිත සනසන්න කියන්නේ ඒහි දේවා පුනප්පුනන්ති. නැවත ඔබ අපි ළඟට මෙන්න කියනවා දිව්‍ය ලෝකෙටම. අන්න බලන්න. එහෙම කියනවා කියන්නේ මේ දෙවිවරු. ඉතින් බින්වන්දි බලන්න එතකොට මේ දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ගේ සත්පුරුෂ ලෝකේ කොන්තරම් සුන්දරද? ඒතර දැන් මේක කිව්වම මට මතක් වුණා ඒක විස්තරයක් තියෙනවා මාළබාරි කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉඳලා තියෙන තව්තිසාවේ. ඉතින් මේ දිව්‍ය පුත්‍රයාගේ දිව්‍යාංගනාව 500 ඉඳලා තියෙනවා 1000ක්. ඒතර දවසක් මේ දිව්‍යාංගනාව මල් නෙලලා ඉඳලා සමහර දිව්‍යාංගනාව මල් ගස් වලට නැගලා මල් කඩනවා. බිම ඉඳලා සමහර අය මල් ඒ වැටිච්ච මල් අහුලනවා. එක දිව්‍යාංගනාවක් චුත වුණා. දැන් මේ චුත වෙන්න ලං වෙනකොට ඒ දෙවිවරු දන්නවනේ මේවා. ඒතර ඒ දිව්‍යාංගනාව මනුස්ස ලෝකෙ ඉපදුණා. ඇවිල්ලා. උදේවරු තමයි චුත වුණේ. මනුස්ස ලෝකෙ පිංගන අවුරුදු 50ක් ජීවත් වුණා. ඒ දිව්‍යාංගනාව. ඒතර ඒ දිව්‍යාංගනාවගේ විස්තර ඇහුවාම තියෙනවා ඒකේ ඒ දිව්‍යාංගනාව පින්වන්දි මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ ඉපදුනේ සද්ධාව ඇති කරගත්තා බුද්ධ ශාසනයේ. සංඝයාට උපස්ථාන කිරීමයි වැඩි. ඔන්න බලන්න දිවි ලෝකෙන් එන අයගේ විස්තර. මොකද කරන්නේ? සංඝයාට උපස්ථාන කරන දානශාලාවට ඒ මනුස්සලෝක ඉපදිච්ච කාන්තාව පින්වන්දි දරුවෝ 4ක් හැදුවා. ඇය හැබැයි අර මනුස්ස ලෝකයේ ඉපදුනාට අර මාළබාරි දිව්‍ය පුත්‍රයා තව මතක් කර කර හිටියේ. එතෙන් කියනවා නැවත එන්න කියලා. අර දෙවිවරු දැන් මේ පණිවිඩය තියෙන්නේ. එතකොට ඇය මොකද කළේ? එහෙ හිටියට මේ මම්මගේ මේ ස්වාමියා ළඟට යන්න තමයි මේ පින් කරන්න කියනවා. ඒ බුදුරජාණන් පස්සේ විස්තර කළා ඒක. එතකොට එහෙම කියා පින් කරනවා. දැන් අර ස්වාමියාත් සතුටින් ඉන්න දැන් කාටවත් කියන්නේ මේ රහස. ඇය හොඳට පින් කරනවා. සීල් රකින්නවා. හැබැයි යාගේ අදහස නැවත දිවි ලෝකෙට යන්න. දැන් ඒකේ තියෙන ඇය කාමයෙන් පැතුවා කියනවා. ඒ කියන්නේ ඇය ධර්මය අවබෝධය කරන්න හිත පිහිටුව ගත්තා නම් ගොඩක් වටිනවා තව. නමුත් ඇය හොඳට පින් කරා නැවත දිව්‍ය ලෝක යන අදහසින්. ත්‍රාම්බාණ දිගටම පින් කරා. සංඝයාට නිරන්තරයෙන් පෑන් ගෙනල්ලා පින්වත්නි පෑන් පුරවනවා කියනවා. දානශාලාවේ උපස්ථාන කරනවා කියනවා. ඒ අම්මා. ඊට පස්සේ අවුරුදු 50න් චුත වෙලා ගිහිල්ලා අර දිව්‍ය ලෝකෙම ඉපදුනා කියනවා. ඒ දිව්‍ය ලෝකේ අවුරුදු 100ක් මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එක දවසයිනේ.
එතකොට එහෙ වරුවයි ගෙවිලා ගිහිලා තියෙන්නේ. ඊළඟ වරුවේ ඒ දිව්‍යාංගනාව ආයෙ පහළ වුණා එතන. ඊට පස්සේ දිව්‍ය පුත්‍රය අහනවා ඔබ මේ භවතී ඔබ හිටියේ නෑනේ උදේ වරුවේ. දැක්කේ නෑ කිව්වා. ඊට පස්සේ කියනවා හිටියේ නෑ තමයි මම මනුස්ස ලෝකෙ ඉපදුණා කියනවා. ඒ අවුරුදු 50ක් කියන්නේ වරුවයිනේ. ඉපදිලා මං දරුවා 4කුත් හදලා පිනුත් කරගෙන මං නැවත ආවා කිව්වා. ඊට පස්සේ බලන්න මේ කියපු වචනේ කොච්චර ගැළපෙනවද කියලා. ඊට පස්සේ කියනවා ඒ දිව්‍ය පුත්‍රය අහනවා එහෙනම් භවතී එහෙ මනුස්ස ලෝකෙ ගොඩාක් පින් කරන නැති මිනිස්සුනේ. කොච්චරක් ආයස තියෙනවද කියලා දැන් ඇහුවනේ. නෑ එහෙ පොඩි ආයසක් තියෙන්නේ. ඒතර මේ මිනිස්සු අවුරුදු 100ක්වත් ඉන්නේ නෑනේ. 100ක් විතර තියෙන්නේ කිව්වා. ඒතර 100ක් කියන්නේ තවදිසා දෙවල එක දවසයි. එහෙනම් ගොඩාක් ලහි ලහියේ පින් කරනවා ඇති නේද? ධර්මයේ හැසිරෙන්නේ නැති නේද කිව්වා. කියලා ඇහුවා. අනේ නෑ කිව්වා. ඒ මිනිසුන්ට ගාණක් නෑ ගොඩක් අයට. ගොඩාක් අය වාසය කරන ප්‍රමාදයෙන් කිව්වා. මැරෙන්නේ නෑ අමරණීය වෙනවා කියලා හිතාන ඉන්නේ කියනවා. බලන්නතොර මේ දෙව්දුව දැක්කා. ඒ දෙව්දුව දෙව් ලෝකෙන් ආවේ. ඇයට තියෙන අරමුණක්. දෙවිවරු පණිවිඩයක් දුන්නා. ගිහිලා සද්ධාව පිහිටවන්න පින් කරන්න නැවත මෙහෙට එන්න. එයා කරගෙන ඔන්න ගියා. දැක්කද? ඒතර එහෙනම් Taman දැනගන්න පින්වත්නි මේ මනුස්ස ලෝකේ ආපු එකේ කරන්න ඕන කුමක්ද කියලා. දෙවියන්ගේ පණිවිඩය බලන්න. ඒතර අපිට කොච්චර වටිනවද මේක? ඒ නිසා ඒ විදිහට පින්වත්නි මේ කියපු ආකාරයට දෙවිවරු මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා කෙනෙක් පුරුදු කරගත්තොත් දැන් අපි සාමාන්‍ය අපි කොහෙන් ආවද කියලා අපි දන්නේ නැහැ. ගොඩාක් වෙලාවට අපි දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා නැහැ. එක එක ලෝකවලදී. ඒතර ඒ ආපු ලෝකවල පුරුදු අපිට තියෙනවා. දැන් පෙරේත ලෝකෙන් ආපු කෙනාගේ පෙරේත ගති තියෙනවා. ගොඩාක් කොට පෙරේතයි. ෆෝන් එකක් ගත්තාම මේක අතාරින්න බෑ. පෙරේතයි. ධර්මය ඇහුවත් අතාරින්න බෑ. අතාරින ගුණේ නැහැ. දැන් පේනද මේ ළඟදී ළමෙක් අර මේ ෆෝන් එක අම්මා ඉල්ලගත්තා කියලා. එයා එළිලා මැරුණානේ. දැක්කද? ඒ වගේ ඇයි මේ ලෝකෙලින් එනකොට ඒ ස්වභාවයන් තියෙනවා. හැබැයි ඒව අතාරින්න පුළුවන් ගතිය ඇති කරගන්න මේ ධර්මයෙන් අපි. දිව්‍ය ගති. දැන් මට දිව්‍ය ලෝකේ එන කෙනා පුරුදු කරන දේවල්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සූත්‍රේ බුදුරජාණන්සේ වදාළේ අපිට මේ මනුස්ස ලෝකේ ඒ ධර්මයේ පුරුදු කරගන්න. ඒතරේ උතුම්ම ලාභය අපි ලබා ගන්න ඕන මනුස්ස ලෝකේ. ඒ තමයි ශ්‍රද්ධා ලාභය. ඒ ලාභය තුල පින්වත්නි අපි මොකද කරන්න ඕනේ? ඒ ලාභය තුලම වාසය කර කර ඒ ශ්‍රද්ධාව තුලම අපි ඒ ශ්‍රද්ධාව දියුණු කරගෙන මුල් ඇදලා මනාකොට පිහිටුව ගන්න ඕනේ. ඒතරේ ශ්‍රද්ධාව තුල වාසය කරමින් ත්‍රිවිධ සුචරිතය අපි ඇති කර ගන්න ඕනේ. ඒක තමයි දෙවිවරු කියන්නේ. ඊළඟට ඒ කයින් වචනේ සිතින් වැඩිපුර කුසල් කරන්න ඕනේ. එතකොට ඒ වගේම දම්පැන් දෙන්න ඕනේ. හොඳට දම්පැන් පූජා කර ගන්න ඕනේ. ඒ වගේම අනිත් අයට මේ ධර්මය කියන්න ඕනේ. අනිත් අය මේ ධර්මය තුල සමාදන් කරන්න ඕනේ. ධර්මය තුල කියන්නේ දාන සීල භාවනාවල සමාදන් කරනවා. මේ ධර්මය අනිත් අයට අහන්න සලස්සනවා. දැන් මේ පින්වතුන් කරන්නේ මේ අපි සීල දෙන එකතු වෙලා. ගොඩාක් නිවන් මාර්ගයේ හැසිරෙන්න උදව් කරන්න කියනවා. නිවන් අවබෝධ කිරීම පිණිසම හිත පිහිටවන්න කියනවා බොහෝ අය. ඊට පස්සේ නැවත ඔබ නැවත මේ ලෝකෙට එන්න කියනවා. අන්න බලන්න. ඒතරයි දිව්‍ය ලෝකෙ ගියා කියලා පින්වත්නි අතරමං එන්නේ ධර්මයේ හිත පිහිටුවාගෙන මේ ශ්‍රද්ධාවෙන් යුක්තව දිව්‍ය ලෝකෙ ගිය කෙනෙකුට ඒ සත්පුරුෂ ලෝකයේ ධර්මාවබෝධය කරා යන උපරිම පින්වත්නි උපකාර තියෙනවා. බ්‍රහ්ම රාජය ඇවිල්ලා තවතිසා දෙව්ලොව සුධර්මා දිව්‍ය සභාවේ පොයට බණ කියනවා පින්වත්නි. අපිට වගේ මෙහෙ පිරිහිලා නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ තුලින් මේ උතුම් දෙවිවරුන්ගේ පණිවිඩය අහලා අපිටත් මනුස්ස ලෝකේ ඉපත ලැබුණා. ධර්මයේ ලැබුණා. උතුම් ලාභය ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ ලාභය තුල වාසය කරලා මනාකොට ඒ ලාභය තුලින් සිත කය වචනේ තුල ත්‍රිවිධ සුචරිතය පුරුදු කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳට කුසල් කරන්න අවස්ථාව තියෙනවා. හොඳට දන් දීලා පින් කරගන්න අවස්ථාව තියෙනවා. මේ විදිහට පින්වත්නි අපි කරගත්තොත් අපිටත් ආන්ගේ සත්පුරුෂයන්ගේ ලෝකේ සුගති සම්පත් සලස ගන්නත් පුළුවන්. නිවන් අවබෝධ කරගන්නත් අවස්ථාව උදා වෙනවා. ඒ නිසා පින්වත්නි අපි හැම දිනාටම මේ ඇසුවා උතුම් ධර්මයේ දෙවිවරු විසින් චුත වෙන්න ලඟ ඉන්නේ දෙවියාට මේ කියපු පණිවිඩය කොච්චර සුන්දරයිද බලන්න. මේ ගාථාවෙනුත් බුදුරජාණන්සේ වදාළා. ඒ දෙවිවරු කියන විස්තරය මේ බුදුරජාණන්සේ වදාළා. අපිටත් ඒ කියපු ආකාරයට දෙවිවරු විසින් වදාළ උතුම් ලාභය ලබාගෙන ඒ ලාභය තුල වාසය කරමින් ලාභය තුල ස්ථාර වෙලා සිතින් කයින් වචනින් කුසල් වඩලා අපිටත් ඒ උතුම් සුගති සම්පත් සලසගෙන ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාවබෝධය ලබන්නත් අපි හැම දිනාට මේ ඇසුවා උතුම් දහම් කරුණු හේතු උපකාර වෙත්
වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ අප විසින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයන් පළමුව දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳානන් සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවිවරුන්ට මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවිවරු මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. බ්‍රහ්මකායික දෙවියොත් සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියොත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දායකත්වයේ දරූ ඒ ඉතාලියේ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ෆිරෙන්සේ සේවයේ නීතු පින්වත් නලින් වීරසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේත් මේ ධර්මයේ ශ්‍රවණය කරමින් දහමේ හැසිරෙන සියලු දෙනාගේත් ඉෂ්ඨකාමී දෙවිවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩ වඩාත් වර්ධනය වේවා. දෙවියන්ගේ ධාර්මික උපකාර ආරක්ෂාව දායකත්වයේ දරූ ඒ පින්වත් නලින් වීරසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ධර්මයේ හැසිරෙන්න සලසා දෙත්වා. මේ පින් අනුමෝදන් වන දෙවියන්ටත් සුවසේම ධර්ම අවබෝධය ලබන්න මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඒ නලින් වීරසිංහ මහත්මයාගේ නමින් සැප්තැම්බර් මාස 8 වන දිනට මිය පරලොව ගොස් වසර 2ක් සම්පූර්ණ වූ නන්ද වීරසිංහ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඒ පියාණන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ වගේ මේ මිය පරලොව ගිය සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරුවෝ නන්නයිරින් උපකාර කළ සංසාරේ පුරාවටත් මේ ජීවිතේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් වෙලා ඒ සියලුම ඥාතීන් ඒ වගේ මේ මිය පරලොව ගිය සියලු රණවිරුවන්ගේ පරලොව ජීවිත මේ පින් වලින් සැපවත් වෙත්වා සූපත් වෙත්වා. ඒ සියලු දෙනාටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඒ ජපානයේ අධ්‍යාපනය ලබන සැප්තැම්බර් මාස 21 වන දිනට උපන් දිනයේ යෙදුන කවිඳු වීරසිංහ පුතණුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම 2021 උසස් පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙන ඔක්තෝබර් මාස 5 වන දිනට උපන් දිනයේ දෙන රවිඳු වීරසිංහ පුතණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න මේ පින් උපකාර වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. ඒ වගේම නලින් මහතාගේ මෑණියන් වන අයිරාංගනී වීරසිංහ මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් උපකාර වෙත්වා. සුදර්ශනී මහත්මියගේ දෙමව්පියන් වන ගුණරත්න පියාණන්ට සහ එම මෑණියන්ටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන කවිත්මා දියණියටත් මේ පින් අනුමෝදන්ව ඒ විභාග කටයුතු සර්ව ප්‍රකාරයෙන් කරගන්න ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. ඒ වගේ මේ පවුලේ සිටින සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ පින්කමට මූලික දායකත්වයේ දරූ ඉතාලියේ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ෆිරෙන්සේ සේවයේ නියුතු පින්වත් නලින් වීරසිංහ මහත්මයාටත් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය හැම දෙනාටම සැලසෙත්වා. තව තවත් මෙවැනි උදාර පින්කම් කරගන්න ලැබේවා. සුවසේ බුදුරජාණන් වහන්සේ මේ වදාළ ආකාරයට ඒ දෙවිවරු විසින් අපිට කියලා දෙන ඒ උතුම්ම ලාභය ලබාගෙන ඒ ලාභය තුල ස්ථාවර වෙලා උතුම් ධර්මයේ හැසිරීලා ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලබන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ උපකාර කළ සෑම සියලු දෙනාට එක ලෙස හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි හැම දෙනාට මේ උතුම් ධර්මයේ කියලා දෙන කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව දීර්ඝායස වේවා. ඒ වගේම පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඇත්තටම උන්වහන්සේ නිසා තමයි පින්වත් මේ රූප වාහිනිය ආරම්භ වන්නේ. ඉතින් ඒ නිසා මොන තරම් යහපතක් මේ ලෝකෙට සිදු වෙනවද? ඒ නිසා විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරත් නැත්ත් අනුමෝදන් වෙනවා. ඉතින් උන්වහන්සේට අනුමෝදන් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා.
පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේටත් අප රැස් කළ සියලු පින් අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම මිලානෝ මහමෙවුනා භාවනා අසපුවේ වැඩ සිටින පින්වත් වජිරබුද්ධි ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝ වාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් උතුම් ධර්මයේ හැසිරෙන සියලු ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ පුතුන් ඇතුළු සියලු දෙනාටම මේ පින් බලින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ වේවා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම සුවසේ උතුම් බුදු සසුනේ පිහිට ලබන්න මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසයේ හේතු රෝගාතුරු සිටින රටලෝ වාසී සියලුම රෝගීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. ඒ වගේම සියලුම ඒ ජීවත් සිටින රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගම් ඉදිරියේ සේවා කටයුතු කරමින් මේ උතුම් ධර්මයේ ලෝට පතුරවන්න උපකාර කරන සියලු දෙනාට අනුමෝදන්. ඒ හැම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම මේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ නිරන්තරයෙන් මේ බුදුබණ අසමින් ධර්මයේ හැසිරෙන්න වෙරදරන සියලුම දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. හැම දෙනාටම සුවසේම විශේෂයෙන් මේ ධර්ම දානමය පින්කම සඳහා උපකාර කළ නලින් වීරසිංහ මහත්මයා ඇතුළු මේ සියලු දෙනාට ඒ තමන් ගිහි ගෙවල් කරන සියලු ගිහි කටයුතු ඒ රැකී ආරක්ෂා කටයුතු සර්වපකාරයෙන් කරගෙන ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සුවසේ කරගෙන සුවසේ මේ උතුම් ධර්මයේ හැසිරීලා ගෞතම බුදු සසුනේ උතුම් ධර්ම අවබෝධය ලබන්නත් මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.